සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සැමට. පින්වත්නි, මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තරම් වටිනා මවෙක් පියෙක් මේ ලෝකේ නැති බව තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තමාට පිහිට පිළිසරණ කරගන්නා ලෙසත් තථාගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාලා. එලෙස උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ ගුවන් විදුලියේ මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ පිහිටි අපගේ ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ගෙනෙනු ලබන ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් කටුගස්තොට බෞද්ධ බල මණ්ඩල ශාලාව පිහිටි මේ පුණ්‍යවන්ත පරිශ්‍රයේ සිට ආරම්භ කිරීමටයි අපේ මේ සූදානම. අද දවසේදී සුපුරුදු ලෙස අප සිදු කළ ආරාධනාව පිළිගෙන මේ උතුම් සධර්ම දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සියලු දෙනා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී මේ උතුම් සධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 116න් 1 ලේඩ් ඩ්‍රයිව් කොළඹ 8 ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා සහ ඒ පවුලේ පින්වත් පිරිසගේ සදැහැති දායකත්වයන් ඇතිව. එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් සධර්ම දේශනාව ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නැවත වතාවක් සාදු නාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආනුභන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී
සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං ආම භන්තේ සාදු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු 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 ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධම්මනදී තිත්ත ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද ධර්මදේශනාවේද ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ දීපලාල් විජේරත්න මැතිතුමා සහ ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය විසින්. පිනතුනි මේ දෙපළ විසින්
දායකත්වයේ දරනු ලැබූ මීට කලින් දේශනා කළ ධර්ම දේශනාව නිමා වෙනකොට අපි අවසානයේට සිහිපත් කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කරුණක් හැටියට කිසිම දේශකයන් වහන්සේ නමක් තමන් වහන්සේගේ අත්දැකීම් ධර්මයේ හැටියට ශ්‍රාවකයන්ට දේශනා නොකරන ලෙස භාග්‍යතුන් වහන්සේ අවවාද කර ඇති බවයි. හැම දේශකයන් වහන්සේ නමක්ම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නම් දේශනා කරන්නේ. සමහර විට ශ්‍රාවකයා දේශකයට වඩා බොහොම ඉහළට යන්න පුළුවන්. ධර්මයේ දේශනා කරපු දේශකයන්න් වහන්සේ මාර්ගඵල සමහරලාට නොලබා සිටින මොහොතක ශ්‍රාවකයා මඟඵල ලබන්න පුළුවන්. දේශකයන් වහන්සේ අරහත්ත්වයේ සාක්ෂාත් කරලා නැති මොහොතක ශ්‍රාවකයා අරහත්ත්වයේ සාක්ෂාත් කරන්න පුළුවන්. එහෙම වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කළොත් පමණයි. එහෙමනම් ශ්‍රාවකයාට දේශකයා පහු කරලා ඉස්සරහට යන්න පුළුවන්. නිවැරදි ධර්මයේ ශ්‍රවණය කළොත්. හැබැයි මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා සසරින් එතර යන මාර්ගයට පිවිසුනාට දේශකයා ඉක්මෝල ශ්‍රාවකයාට යන්න පුළුවන් වුණාට බුදුරජාණන් වහන්සේ ඉක්මෝල කාටවත් යන්න බෑ කියලා. හැම කෙනෙකුටම සසරින් මිදෙන්න පුළුවන් මේ නිර්මල ධර්මයත් එක්ක. හැබැයි ඒ මිදෙන හැම කෙනෙක්ම මිදෙන්නේ භාග්‍යතුන් වහන්සේට පල්ලැහැ මට්ටමේ ඉඳගෙන. භාග්‍යතුන් වහන්සේ ආපු තැන ඉක්මෝලා ගිහිල්ලා මිදුණා කියන කෙනෙක් නෑ. නමුත් දේශකයන් පහු කරලා ශ්‍රාවකයන්ට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. එම්නම් ඒ කාරණාව සිහිපත් කරමින් මේ ධර්ම රත්නයේට කොයිතරම් ගරුත්වයක් තියලා තියෙනවද? ගරුත්වය. භාග්‍යතුන් වහන්සේත් ගරු කළා කියලා සඳහන් කරනවා, ගුරු කරගත්තේ නැහැ. අපි ධර්ම රත්නයේට කොයිතරම් ගරු කළ යුතුද කියන කාරණාව වෙනම ධර්මයේ උගන්වලා තියෙනවා. මේ කාරණාව සම්බන්ධයෙන් ධර්ම දේශනා කිරීමට සම්බන්ධ සීකියා ගණනාවක් පැහැදිලි කරනවා. අපි කලින් මේ ධම්මනදී තිත්ත වැඩසටහනේ ආරම්භක ධර්ම දේශනාවල් වල මේ කරුණු සිහිපත් කරලා තියෙනවා. පාවහන් පැලඳගෙන ඉන්න කෙනෙකුට පාවහන් පැලඳගත්තේ නැතුව ඉඳගෙන ධර්ම දේශනා කරන්න එපා කියලා. කුඩයක් ඉහළගෙන ඉන්න කෙනෙකුට දේශකයන් වහන්සේ කුඩයක් ඉහළන්නේ නැතුව ධර්ම දේශනා කරන්න එපා කියලා. රතයක් ඇතුලේ වාඩි වෙලා ඉන්න කෙනෙකුට දේශකයන් වහන්සේ එළියේ හිටගෙන ධර්ම කරුණු ඉදිරිපත් කරන්න එපා කියලා. මේ වාගේ කරුණු අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මේ දහම් දේශනා කිරීම සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන මේ සීකියා ශික්ෂා පදවල අන්තර්ගත වෙන කාරණා රාශියක් තියෙනවා. අනිත් කාරණාව තමයි පින්නතුනි, කිසිම පුද්ගලයෙකුට ධර්ම දේශනාව කරන ආසනයට වඩා උඩින් ඉඳගෙන ධර්ම ශ්‍රවණය කරන්න බැහැ කියලා දේශනා කළා. සමහර දේශකයන් වහන්සේ ලාබාල කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන් බණ අහන්නේ. එහෙම වුණොත් සමාසනයකට නැත්තම් ඒ නීචාසනයකට යන්න වෙනවා. එක්ක සමාසනයකට එන්න වෙනවා, නැත්තම් ඊට වඩා පහළ ආසනයකට එන්න වෙනවා. මොකද ඒ ධර්ම රත්නයේ තියෙන ගරු කිරීම නිසා. මේ කාරණාව පැහැදිලි කරනකොට අපේ බෞද්ධ සමාජයේ ඉස්මතු කළ යුතු තවත් වටිනා කාරණාවක් තියෙනවා. හරියටම තිසරණේ දන්නේ නැති නිසා තමයි මේ වැරද්ද වෙන්නේ. සමහර වෙලාවට දකිනවා ධර්ම දේශනාවක් සිදු කරන තැන ධර්ම ශ්‍රවණය කරන ඇතැම් ශ්‍රාවකයෝ ඒ දේශනාව කරන තැනට නැත්නම් ඒ අහලට ප්‍රදේශයට වැඩිමහලු ස්වාමින් වහන්සේ නමක්, නායක මාහිමිපාණන් වහන්සේ නමක්, පඬිතු ස්වාමින් වහන්සේ නමක්
රටේ බොහොම ගරු කරන ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළොත් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස නැගිටිනවා. ඒගොල්ලෝ නැගිටින්නේ ධර්මයේ පිළිබඳව තියෙන අවබෝධය අඩු හින්දා. අපි අහන්නේ ධර්මයේ. පින්නතනේ ඉහළින්ම වැඩ ඉන්නේ බුද්ධ රත්නය. දෙවනුව වැඩ ඉන්නේ ධර්ම රත්නය. තුන්වනුව වැඩ ඉන්නේ සංඝ රත්නය. එහෙනම් සංඝ රත්නය කියන සීමාවේ කුමන උතුම් කෙනෙක් පැමිණියත් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයෙකුට නැගිටලා උන්වහන්සේට ගරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ගරුත්වය දැක්වීම ධර්ම රත්නයට නිගරු කිරීමක්. නමුත් බොහෝ තැන්වල ওই කාරණාව දකිනවා. එහෙනම් අපි වඩාත් නිවැරදි වෙන්න ඕනේ ධර්ම රත්නයට ගරු කරනවා නම් බණ අහන වෙලාවේ කවුරු පැමිණියත් අපි නැගිටින්නේ නැහැ කියන කාරණාව. ඒ අපි ශාසනයේ එක කතාවක සඳහන් කරන එක උපාසක මහත්තයෙක් බුදුරජාණන් වහන්සේ ළඟට රජුරු ආපු වෙලාවේ නැගිට්ටි නෑ. හැබැයි ඒක රජුරු කේන්ති ගත්තා. පස්සේ දවසක රජුරු උපාසක මහත්තයාට පණිවිඩයක් යවලා ගෙන්න ගත්තා. හැබැයි එදා මාලිගාවට එනකොට කරේ තියෙන ලේන්සුවත් අතට අරගෙන නැමි තමයි රජුරු ගාවට ආවේ. රජුරු අහනවා අද ඔබ ඔය තරම් මහා බයාදු විදිහට මං ගාවට එනවා. නමුත් එදා ඇයි මං බුදුරජාණන් වහන්සේ ගාව ඔබ ඉන්න වෙලාවේ ආවා දැක්කේ නැද්ද? ඒ ආවේ රටේ රජුරුව කියලා ඔබ දැනගත්තේ නැද්ද? කොහොම එදා මට ගරු කළා? රජුරුවත් එක තර්ක කරන්න ගියාම සමහරලාට ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. නමුත් මේ උපාසකතුමා කියනවා මහරජතුමනි එදා ඔබ වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ආපු වෙලාවේ ඒ ආවේ ඔබ බව මම හොඳටම දන්නවා. නමුත් මම හිටියේ ඔබ වගේ ප්‍රාදේශීය රජෙක් ගාව නෙමෙයි. මම මේ වෙලාව හිටියේ තුන් ලෝකයටම රජ වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ. ඒ මහරජාණන් වහන්සේ ළඟ මම ඔබ වහන්සේට ගරු කරන එකේ තේරුමක් නැහැ. ඒක මම උන්වහන්සේට කරන අගෞරවයක් කියලා තමයි සඳහන් කළේ. ඒ ප්‍රකාශය කළේ මගේ ජීවිතේ නැති කළත් කමක් නැහැ කියලා හිතලා. හැබැයි මේ කතාව අහපු කුසල රජුරු මේ උපාසකතුමාට හැම අතින්ම සත්කාර සංග්‍රහ කළා. ඔබ හුඟක් ශ්‍රේෂ්ඨ උතුම් පුද්ගලෙක්. නිවැරදිව භාග්‍යතුන් වහන්සේ සහ ධර්මයේ හඳුනාගත්ත කෙනෙක්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන, පිරිත් අහන, බුද්ධ වන්දනාවක් කරන කොයි වෙලාවක වේවා ඒ අසලින් තමන්ට වඩා උසස් කවුරු ගියත් අපි ඒ අයට ගරු නොකර බුද්ධ රත්නයටත් ධර්ම රත්නයටත් ගරු කිරීමම පරමාර්ථය කරගන්න ඕනේ. එතකොට තමයි තිසරණයට හානි වෙන්නේ නැත්තේ. නැත්තම් ඒ කරුණ අපේ තිසරණයටම හානි වෙන්න බලපාන කරුණක්. ඒ කාරණාවත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මයට ගරු කරපු හැටි. දැන් අපි සඳහන් කළානේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගරුතන් හිතපුවා කියලා. මේකට පැහැදිලි කරන්න හොඳ කාරණාවක් තමයි මේ නන්දක සූත්‍රය. අංගුත්තර නිකායේ නවක නිපාතේ තියෙන නන්දක සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් උපස්ථාන ශාලාවට වැඩම කරනකොට උපස්ථාන ශාලාව ඇතුලේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ධර්ම දේශනාවක් පැවැත්වෙන නිසා අපේ බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට ඇතුල් වෙන්නේ නැහැ. තමන් වහන්සේ වැඩම කරපු බව දොරට තට්ටු කරලා ඇතුලේ ඉන්න අයට හංගවන්නෙත් නැහැ. පින්නතුනි ධර්ම දේශනාව ඇතුලේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ දොර ගාවට වෙලා හිටගෙන බණ අහනවා. ප්‍රථම යාමයේ ඉක්ම විලා ගියා. ප්‍රථම යාමයේ කියලා කිව්වේ හවස 6 විතර ඉඳලා 10 වෙනකම්. දැන් එතකොට මේ ප්‍රථම යාමයේම භාග්‍යතුන් වහන්සේ මේ උපස්ථාන ශාලාවේ දොරකඩ හිටගෙන පැය 4ක් විතර. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ කාරණාව ලොකු චිත්ත පීඩාවක් ඇති කරනවා.
භාග්‍යතුන් වහන්සේට හුඟක් වෙහෙස ඇති. පැය 4ක්ම හිටගෙන. ඇවිල්ලා ආරාධනාව කරනවා ස්වාමීනි දැන් ටිකක් විවේක ගන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ තාමත් එකම ඉරියව්වෙන් බණ අහනවා. මධ්‍යම යාමයේ ඉක්මලා ගියා. 10 ඉඳලා 2 දක්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත ඇවිල්ලා මතක් කළා ස්වාමීනි දෙවෙනි යාමයත් ඉක්මලා යන්න යනවා. ස්වාමීනි තාමත් භාග්‍යතුන් වහන්සේ එහෙම්මම ධර්ම ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේ ශාස්ත්‍රීය සුකුමාලයි. ඔබ වහන්සේ බුද්ධ සුකුමාලයි. ස්වාමීනි වෙහෙස දැනෙනවා ඇති මදක් විවේක ගන්න කාලේ නෙමෙයිද මේක කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඉතුරු යාමයක් ධර්ම ශ්‍රවණය කරනවා. උදේ 6 වෙනකොටත් භාග්‍යතුන් වහන්සේ තාමත් උපස්ථාන ශාලාවේ දොර ගාව හිටගෙන. ඇයි මේ දොරට තට්ටු කරලා ඇතුළට යන්නේ නැත්තේ? අර දේශනාවට ශ්‍රවණය කරන අයට බාධාවක් වෙයි කියලා. දැන් මේ කාරණාවෙන් කොච්චර දේවල් හිතන්න තියෙනවද? දේශප්‍රිය මැතිතුමා මේ ධර්ම දේශනා මාලාවේ හැම දවසකම දේශනාව පටන් ගන්න කලින් පිළිගැනීමේ කතාව කරනකොට කාරණාවක් මතක් කරනවා. හැමෝම ළඟ තියෙන දුරකථන නිශ්ශබ්ද කරගන්න කියලා. එයි මේ ශ්‍රාවකයට බාධාවක් හින්දා. ශ්‍රාවකයට විතරක් නෙමෙයි දේශකයන් වහන්සේටත් බාධාවක් නිසා. ඒ කාරණාව නැවත නැවත කියනකොටත් අපි තාමත් ඒක ඉවසන්නේ නැත්නම් අපි ගාව ධර්මගරුත්වය තමයි හිග. භාග්‍යතුන් වහන්සේ මේ තරම් ධර්මයට ගරු කළා නම් අපි බණ අහන්න කොතන ගියත් ඒ බාහිර ශබ්ද නැගෙන දේවල් ඉවත් කරලම යන්නේ වටිනවා. එහෙම නැත්නම් තාම අපි ගාව ධර්මගරුත්වය නැහැ කියලා තමයි කියන්නේ වෙන්නේ. ඒක සුළු කරුණක් නෙමෙයි. ඒක හරි බරපතල කාරණාවක්. උදේ ධර්මදේශනාව නිමා වුණාම අපේ භාග්‍යතුන් වහන්සේ දොරට තට්ටු කළා. දොරට තට්ටු කරාම ඇතුලින් දොර ඇරියා. බුදුරජාණන් වහන්සේ දොර ගාව වැඩ ඉන්නවා දැකලා නන්දක රහතන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ කොයි වෙලාවේද වැඩම කළේ කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නන්ද මේ දේශනාව ආරම්භ කරන වෙලාවේ තමයි මම දොර ගාවට ආවේ. නන්දක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දුක්කරං කරිත්ත බන්ති. ස්වාමීනි ඊයේ මුළු රාත්‍රිය පුරාම මම මහා දුෂ්කරයක් කරලා තියෙනවා. මොකද්ද මේ දුෂ්කරයක් කියන්නේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නන්ද ඔබේ දේශනාව ඒ තරම්ම මිහිරි. ඒ තරම්ම උතුම්. මනාව ධර්මයේ දේශනා කළා. හැම කෙනෙකුටම අවබෝධ වෙන විදිහට මනාව සෝලා තිබ්බා. ආන්ගේ මිහිරි දේශනාව පටන් ගත්ත තැන ඉඳලා මේ මොහොත වෙනකම්ම මම අහගෙන හිටියා. ඒකයි කියන්නේ දුක්කරං කරිත්ත බන්ති. දුෂ්කරයක් කරේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එළියේ දොරගාව වැඩ ඉන්න බව දන්නවනම් මට මේ ධර්ම කාරණාව දේශනා කරන්න බැරුව යනවා. ඒකයි කියන්නේ මම දුෂ්කර වැඩක් කළේ. එළියේ වැඩ ඉන්න බව නොදන්නා නිසා දේශනා කළා මිසක් දන්නවනම් මේ වගේ දේශනාවක් පෙළ ගහන්න මට බැහැ කියන කාරණාවයි. ධර්ම රාජයන් වහන්සේ වැඩ ඉන්න තැන මම කෙසේ දේශනා කරන්නද කියන කාරණාවයි මේ නොකිය කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නන්ද ඒ දේශනාව හරි මනරම්. නන්ද නුඹට කල්පයක් දේශනාව කරන්න පුළුවන් නම් මටත් කල්පයක් හිටගෙන අහගෙන ඉන්න පුළුවන් කියලා. එන්නතනේ මේ කාරණාවෙන් අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේට කොයිතරම් ධර්ම ගෞරවයක් උන්වහන්සේ ළඟ තිබුණද කියන කාරණාව පැහැදිලි වෙනවා වගේම මහා පුරුෂයෙකුට අවශ්‍ය නම් මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියන බවත් මේ ප්‍රකාශය තුළ අන්තර්ගත වෙලා තියෙන බව පේනවා. දැන් මේ කාරණාවෙන් පිළිදෙන් තව එකක් ඉස්මතු වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළාට භාග්‍යතුන් වහන්සේට වෙහෙස ඇති කියලා. ප්‍රථම යාමයත් මධ්‍යම යාමයත්
ඉක්ම යනකම්ම භාග්‍යතුන් වහන්සේ හිටගෙනම ධර්ම ශ්‍රවණය කළා. ආන් ඒ කාරණාවෙන් පෙන්වනවා මේ මහා පුරුෂයන්ට කොච්චර ශක්තිය තියෙනවද කියලා. යාම 3ක් ඉක්ම යනකම් එකම විදිහට ධර්ම ශ්‍රවණය කළා. මොනතරම් ශක්තිමත්ද මහා පුරුෂයෝ. ඒ කාරණාවත් මෙතන සඳහන් කරනවා. එකම ඉරියව්වෙන් ධර්ම ශ්‍රවණය කරන්න ශරීරයේ ශක්තිය හොඳට භාග්‍යතුන් වහන්සේගේ රැඳිලා තිබුණා. මෙන්න මේ කාරණාවෙන් කරුණු දෙකක් අපිට මනාව පැහැදිලි කරනවා. මොකක්ද මේ කාරණා දෙක? කල්පයක් අවශ්‍ය නම් වැඩ සිටීමේ හැකියාව භාග්‍යතුන් වහන්සේට ඇති බවත් භාග්‍යතුන් වහන්සේ සතු ධර්ම ගරුත්වය. අර හිටගෙන ඉන්න භාග්‍යතුන් වහන්සේට තිබුණ ශක්තියෙන් හරියට ශ්‍රද්ධාවෙන් අවබෝධ කරන කෙනෙකුට පැහැදිලි වෙනවා භාග්‍යතුන් වහන්සේට එහෙමනම් කල්පයක් නමුත් වැඩ ඉන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරලා දේශනා කරපු ධර්මයට කොයිතරම් ගරුත්වයක් දක්වලා තියෙනවද කියන කාරණා දෙක මෙතනින් මනාව පැහැදිලි වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නමක් මෙතන සඳහන් කරනවා උදාහරණයක් සඳහාවත් බොරුවක් කියන්නේ නැහැ කියලා. උදාහරණයකටවත් වැරදි කාරණාවක් සඳහන් කරන්නේ නැහැ කියන කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට දේශනා කරනවා උපමාවක් සඳහාවත් බොරු දෙයක් දේශනා කරන්නේ නැහැ කියලා. උදාහරණයකට උපමාවකටවත් ලෝකේ නොවන දෙයක් බොරු දෙයක් දේශනා කරන්නේ නැහැ කියලා. මේකට එක කාරණාවක් පැහැදිලි කරන තැනක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අබේ රාජ කුමාර සූත්‍රය. හොඳ උදාහරණයක් සපයනවා. භාග්‍යතුන් වහන්සේ නමක් එහෙමවත් වැරදි දෙයක් නම් කියන්නේ නැහැ කියන කරුණට. මොකක්ද මේ උදාහරණය? බුදුරජාණන් වහන්සේ අනුන්ට ප්‍රිය වූ දේවල් කතා කරනවද? ප්‍රිය නොවූ දේවල් කතා කරනවද? සත්‍ය වූ දේවල් කතා කරනවද? අසත්‍ය වූ දේවල් කතා නොකරනවද? සිදු වූ දේවල් කියනවද? සිදු නොවූ දේවල් නොකියනවද? අනුන්ට ප්‍රිය වුණොත් මනාප වුණොත් අර්ථ සහිත දෙයක් දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ කාලය ගන්නවා කියලා. එතන සඳහන් කළේ ප්‍රිය වූ දෙයක් දේශනා කරනවද? ප්‍රිය වූ දෙයක් කතා කරනවද? ප්‍රිය නොවූ දේවල් කතා නොකරනවද? සත්‍ය වූ දේවල්ම කතා කරනවද? හැම වෙලාවෙම අහන කෙනා ඒ කාරණාව සම්බන්ධයෙන් ප්‍රියක් දක්වන බව පේනවද? ආන් එහෙම කාරණාවක් දේශනා කරමින් යන වෙලාවේ කොච්චර කාලය යනවද මේ දේශනාවට කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ හිතන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඊටාම උනන්දුවෙන් උද්‍යෝගයෙන් ශ්‍රාවකයා ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්නවනම් දේශනාවට ගත වෙන කාලය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තකන්නේ නැහැ. මනා වූ, නිවැරදි වූ, ප්‍රිය වූ ධර්ම කාරණාවක් ඔවුන්ට දේශනා කරන්න ඕන තරම් කාලය භාග්‍යතුන් වහන්සේ අරගන්නවා. මෙතන ඒකයි සඳහන් කළේ මනාපුණත් අර්ථ සහිත දෙයක් දේශනා කරන්න කාලය ගන්නවා. එනිසා සඳහන් කළා එය එතනට කිව යුතු නම් ඒ එතනට මනාවම දේශනා කරනවා. යම් කරුණක් එතන දේශනා කළ යුතු නම් පුද්ගල තරාතිරම් ભેදයක් නැතුව ඒ කාරණාව අවශ්‍ය තැනට මනාව දේශනා කරනවා. මේකෙන් සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ නිවැරදිවම ශ්‍රාවකයා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරනවා දැක්කහම ඔවුන්ට ධර්මයේ වැටහෙන කම්ම දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ ගත වෙන කාලය ගැන බලන්නේ යම් තැනක නිවැරදි දේශනාවක් භාග්‍යතුන් වහන්සේට ඇහෙනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේ ශ්‍රවණය කරන්න එළඹුණොත් කොච්චර වෙලාවක් ඒ දේශනාව කෙරෙනවද, කොච්චර වෙලාවක් මට හිටගෙන ඉන්න වෙයිද කියන කාරණාවල් ගැන භාග්‍යතුන් වහන්සේ සලකන්නේ නැහැ. ඒ තරම් ධර්ම ගරුත්වයක් භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණා. හැබැයි ඒ දේශනාව තව කෙනෙකුගේ හිත් රිදෙයි පෑරෙයි.
එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ දේශනාව අඩු වැඩි කරන්නේ, මගාරවන්නේ, සමහර කරුණු අතහරින්නේ එහෙම නැහැ. දේශනා කළ යුතු කරුණ කාට නමුත් දේශනා කරනවා. ඒක තමයි ලෝකේ තියෙන හැබෑම කල්යාණ මිත්‍රත්වය. එහෙම නැත්නම් මේ වරද පෙන්නලා දුන්නොත් ඔහුගේ හිත පෑරෙයිද කියලා හිතුනොත් ඔහු කවදාවත් වරද හදාගන්නේ නැහැ. හැම වෙලාවෙම කෙනෙක් ඔසවලා තියන්න ඕනේ නම් තියෙනවා නම් යමෙකුගේ වරදක් ඒ වරද නොසංගවාම ඔහුට ප්‍රකාශ කරන්න ඕනේ. ඒක මහා පුදුම කල්යාණ මිත්‍ර ධර්මයක්. ඒ වරද පෙන්වන්නේ නැතුව නමුත් අපි ඔහු ටිකක් හොඳයිනේ කියලා හරි අගය කරනවා නම් ඒ පුද්ගලයා කවදාවත් හොඳ වෙන්නේ නැහැ. මොකද වැරදි කරන කෙනා අපි හොඳයි කියලා කියනවා නම් එයා හිතන්නේ මම මේ මට්ටමින් හිටියත් මේගොල්ලෝ මට හොඳයි කියලා කියනවා. ඒ හින්දා එයා හොඳ වෙන්න බලන්නේ නැහැ කවදාවත්. දරුවෙකුටත් එහෙමයි. මිත්‍රයෙකුටත් එහෙමයි. කෙනෙකුට ඉහළට එනකම්ම යම් ප්‍රමාණයකට විතරයි ඔහු උසස් කියලා සලකන්න ඕනේ. දරුවෙකුට උනත් එහෙමයි. දැන් සමහර වෙලාවට අපි මෙහෙම කිව්වොත් දැන් ඔය නොයෙක් තරඟ විභාගවලදී එක එක්කෙනාට ඔය තෙලින ප්‍රදානය කරනවා, පදක්කම් දෙනවා, මේ විදිහේ දේවල් ලැබෙනවා. දැන් කෙනෙක් අපි කියමු කලින් පදක්කමක් අරන් තිබුණා, හුඟක් වෙහිසිලා මහන්සි වෙලා කෙනෙක්. තව කෙනෙකුගේ අදහසක් තියෙනවා මමත් දවසක රම් පදක්කමක් ගන්න තැනට යනවා. ඒක එයාගේ බලාපොරොත්තුවක්. නමුත් එයා එතෙන්ට යන්න ඉස්සරලා වෙන කොහෙන් හරි එයාට රම් පදක්කමක් ලැබුණොත් එයාට රම් පදක්කමක් ගන්න තියෙන ආසාව එතනින් ඉවර වෙනවා. අද සමහර වෙලාවට දරුවන්ගේ වැරදි බොහොම ඇතත් සමහර මව්පියෝ දරුවන්ගේ වරද කවුරු හරි කීවොත් කියපු කෙනාට දොස් කියනවා මිසක් වරද හදන්නේ නැහැ. පාසලේ ගිහිල්ලා සමහරලාට දරුවෝ වැරදි කරලා ගුරුවරයෙක් දඬුවම් කරලා තිබුණොත් අපි පහවදා ගුරුවරයාට විරුද්ධව නඩු පවරන්න යනවා මිසක් අපේ දරුවෝ වැරදි කළා කියලා කතා කරන්නේ නැහැ. එහෙම සමාජයක් තුළ නිවැරදි අනාගතයකට අවශ්‍ය මානව සම්පත ගොඩනැගෙන්නෙත් නැහැ. පෙර පාසලේ ඉඳලම පදක්කම් දෙන්න කුසලාන දෙන්න පටන් ගත්තොත් ඒගොල්ලන්ට අනාගතයේ කුසලානයක් පදක්කමක් ගාවට යන්න තියෙන උවමනාව නැතුව යනවා. එහෙනම් ඒක ඈතින් හැම වෙලාවෙම පේන්න තියෙන්න ඕන අල්ලන්න බැරි සීමාවේ. එතකොට තමයි එයා වීරිය ගන්නේ කොහොම හරි මම මේක අල්ලනවා කියලා. ඉතින්ට යන්න හැම වෙලාවෙම කතා කරන්න ඕනේ. එතකොට තමයි නිවැරදි සමාජයක් බිහි වෙනවා දකින්න පුළුවන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාව එහෙම හැම පැත්තෙම පරිපූර්ණයි. ඒ කාරණාවයි මෙතන මේ සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ මේ කරුණ දක්වන්න තියෙන හැකියාව, අනාගතයේ දිහා බලන්න තියෙන හැකියාව. මොකද කෙනෙකුගේ වැරද්ද දේශනා කරනකොට පෙන්නකොට අතීතයේ මේ පුද්ගලයා මේ වරද කොච්චර කාලයක් කරගෙන ආවද කියන කාරණාව නිමක් නැතුව දකින්න භාග්‍යතුන් වහන්සේ. මොහු අතීතයේ කොච්චර වැරදි කළාද? අද මේ කාරණාව කියලා නිවැරදි කළේ නැත්නම් මොහු අනාගතයේ කොයිතරම් කාලයක් මේ වරද කරනවද? අද මම ඔහු නිවැරදි නොකරන නිසා ඔහුට නිවන තව කොච්චර ඈත් වෙනවද? ආන්ගේ කරුණු හැම එකක්ම භාග්‍යතුන් වහන්සේ දැනගෙන තමයි දේශනා කළ යුතු තැනට මනාවම දේශනා කළේ. බුදුරජාණන් වහන්සේට තරම් පුද්ගලයෙකුගේ අතීතයත් වර්තමානයත් අනාගතයත් බලන්න පුළුවන් ශාස්ත්‍රවරයෙක් ලෝක ධාතුවේ එදා මෙදා තුර කවදාවත් පහළ වෙන්නෙත් නැහැ. පහළ වෙනවා නම් තවත් බුදු කෙනෙක්මයි. එහෙමනම්
භාග්‍යතුන් වහන්සේ නමකට තියෙන ඒ තරම් සුවිශේෂී හැකියාවක්. ආන් ඒකින්ද තමයි මේ බුද්ධ වංශය කියන එක භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක් වෙන්නේ. මොකද බුද්ධ වංශය වෙන කාටවත් දේශනා කරන්න බෑ. බුද්ධ වංශයේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. ඒක භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක් වෙන්නේ. අතීතයේ පහළ වෙච්ච අනන්ත බුදුරජාණන් වහන්සේලා ගැන භාග්‍යතුන් වහන්සේ දන්න තරම් වෙන කවුරුවත් දන්නේ නැහැ. අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා ගැනත් භාග්‍යතුන් වහන්සේ දන්න තරම් වෙන කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා බුද්ධ වංශය භාග්‍යතුන් වහන්සේගේම දේශනාවක්. ඊළඟට පින්නතුනි මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය භාග්‍යතුන් වහන්සේට තරම් වෙන කාටවත් නැහැ කියන එකයි සිහිපත් කරන්නේ. සරියුත් මහරහතන් වහන්සේටත් ඒක තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේටත් තියෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් තියෙනවා. අනික් මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට තරම් නැහැ. සරියුත් මහරහතන් වහන්සේට අතීතයට කොච්චරද බලන්න පුළුවන්? මහා කල්ප අසංකේයිකුත් ලක්ෂයක් තරම් කාලය ආපස්සට බලන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේටත් එහෙමමයි. නමුත් භාග්‍යතුන් වහන්සේට 80 මහා ශ්‍රාවකෙකුට බලන්න පුළුවන් මහා කල්ප ලක්ෂයයි. මේ බලන්නේ තමන් පාරමිතා ප්‍රභු කාලේ. ඊට වඩා බලන්න බෑ කියලායි සඳහන් වෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේට බලන්න පුළුවන් තරමේ සීමාවක් නැහැ. හැබැයි අපේ ධර්මයේ සඳහන් කරන හැටියට සරියුත් මහරහතන් වහන්සේටත් වඩා අතීතයේ බලන්න පුළුවන් හැකියාවක් තිබුණ කෙනෙක් හිටියා. කවුද? යශෝදරා මහරහත් මෙහෙණින් වහන්සේ. ඒ පිරිනුවම් පාන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවානේ. ස්වාමීනි මතකද? ඔබ වහන්සේ ඉස්සරලාම මේ පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ළඟ ලෞතර බුදු බව ප්‍රාර්ථනා කරන වෙලාවේ මම ළඟ හිටියා මතකද කියලා අහනවා. ඒ මහා කල්ප අසංඛ්‍ය 16කට කලින්. එවනම් සරියුත් මහරහතන් වහන්සේට මහා කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් නම් අතීතේ පේන්නේ. යශෝදරා රහත් මෙහෙණින් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 16ක් ඈත සිද්ධියක් ගැන කියන්නේ ඊට වඩා පේන නිසා. ඒක සුවිශේෂී හැකියාවක්. එම්නම් බුද්ධ වංශයේ භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. ඒ නිසායි සඳහන් කළේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ භාග්‍යතුන් වහන්සේට තරම් වෙන කාටවත්ම නැති බව. ඊළඟට පින්නතුනි මේ අපේ භාග්‍යතුන් වහන්සේ අතීතයේ දිහා බලලා යම් කරුණ දේශනා කළා, අනාගතයේ දිහා බලලත් බොහෝ කරුණ දේශනා කළා. මේ අනාගතයේ දකින්න තියෙන සුවිශේෂී හැකියාව මේ කාරණාව සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක දේවදත්ත ස්වාමීන් වහන්සේ විසින් රාපුවාපු ඇතෙක් යොදලා කරදර කරන්න උත්සාහ කළා. ඒක අපි හැමෝම දන්න කාරණාවක්. අජාසත් රජුරු ළඟට ගිහිල්ලා එදා ඇහුවේ මහරජ මේ ඇතාට වෙනදට රාකලගිරි කීයක් දෙනවද කියලා ඇහුවා. රජුරු සඳහන් කළේ ස්වාමීනි වෙනදට දෙන්නේ රාකලගිරි 8යි. දේවදත්ත ස්වාමීන් වහන්සේ රාජපුරුෂයන්ට නියෝග කළා එහෙනම් අද රාකලගිරි 16ක් පොවන්න කියලා. වෙනදට දෙන්නේ 8යිනේ අද 16ක් පොවන්න කිව්වා. දැන් එතකොට වෙනදට වඩා දෙගුණයක් ඇතාමත් වෙලා. දැන් ඇතා මත් කරලා මොකද්ද කරන්න හදන්නේ? බුදුරජාණන් වහන්සේව විනාශ කරවන්න. ඇතා නිදහස් කරාම රජමාලිගාව ඉඳලා භාග්‍යතුන් වහන්සේ වඩින පාර දක්වා එනකොට සඳහන් කරනවා මග හම්බ වෙච්ච ගෙවල් පෙරලගෙන කුඩු කරගෙන එන්නේ කියලා. මග හම්බ වුණ ගෙවල් ඔක්කොම කඩාගෙන සුණු විසුණු කරගෙන එන්නේ. බුදුරජාණන් වහන්සේට බොහෝ අය මග දිගට ආරාධනා කළා ස්වාමීනි වඩින්න එපා දෝ එපාරේ. අද මෙහෙම සිද්ධියක් වෙනවා වඩින්න එපා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ගමන නවත්තන්නේ නැහැ.
භාග්‍යතුන් වහන්සේත් එක්ක රහතන් වහන්සේලා බොහොම වැඩ හිටියා. උන්වහන්සේලා කතා කර අහනවා ස්වාමීනි නාලාගිරි පෙරට එනකොට මම ඔහු দমনය කරන්න. මම দমনය කරන්නම්. නෑ ස්වාමීනි මම দমনය කරන්නම්. එක එක්කෙනා අහනවා භාග්‍යතුන් වහන්සේ වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. ඒ කාරණාව අපි කරන්න. ඒ හැම අවස්ථාවෙම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නෑ. ඒකට යෙදෙන්න එපා කියලා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ බලාගෙන හිටියා හැම කෙනෙක්ම අහනවා අහන අයට එපා කියනවා. එහෙමනම් මම අහන්නේ නැතුවම ඉස්සරහට යනවා. එහෙම විතර බුදුරජාණන් වහන්සේට සඳහන් කරන්නේ ස්වාමීනි මම නාලාගිරි দমনය කරන්නද කියලා. එහෙම නොකිය ඇත ඈතින් එනව දකින්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට එනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයක් සිහිපත් කළා ආනන්ද පිටිපස්සට එන්න කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මේ මත් වෙච්ච මහා හස්තියා එන්නේ භාග්‍යතුන් වහන්සේ අරගන්න නම් ඔහු ඒ වැඩේ කරන්නේ මම අරගත්තට පස්සේ. මම ජීවත් වෙලා ඉන්න තාක්කල් නම් මේ මහායතට භාග්‍යතුන් වහන්සේ ගන්න දෙන්නේ නෑ මම. නමුත් කීපවර සඳහන් කරා උන්වහන්සේ පිටිපස්සට වඩින්නේ නැහැ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ 이르දියක් දැක්කුවා. ඒ 이르දිය තමයි උන්වහන්සේ වැඩ ඉන්න භූමිය ආපහු කැරකෙවුවා බුදුරජාණන් වහන්සේ. මේ 이르දිමතුන්ට තියෙන සුවිශේෂී හැකියාව. මහ පොළොව කරකවහම ආනන්ද ස්වාමීන් වහන්සේ අර යමක් මත හිටගෙන හිටියා වගේ ආපහු සංඝයා මැදට කැරකිලා ගියා. දැන් නැවත භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ වෙනකොට ඇතා වේගෙන් ලං වෙවි ඉන්නවා. මිනිස්සු තමන්ගේ සඳලු තල තියෙන ගෙවල් වලට වෙලා සඳලු තල උඩ ඉඳලා බලාගෙන මොකද්ද වෙන්නේ? ගස් උඩ වෙලා ඉඳලා බලාගෙන මොකද්ද වෙන්නේ? මේ අතර එක කාන්තාවක් දරුවත් අරගෙන ඇතත් භාග්‍යතුන් වහන්සේ අතරින් පැනලා දීවා. බොහොම බයින් දීවි. ඒ දුවනකොට දරුවා අතෑරුණා. දරුවා අතෑරෙනකොට විශේෂයෙන් කාන්තාව මෙතනින් දුවනකොට ඇතා හැරුණ කාන්තාව පැත්තට. හැරෙනකොට දරුවා වැටුණ දැකලා ආපහු ආවේ දරුවා ගාවට. එතකොට අපි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ නාලාගිරි එතෙන්ට යන්න උඹේ පාද වෙහෙසන්න එපා. වෙහෙසටපත් වෙන්න එපා ඉච්චර. උඹට රාකලගිරි 16ක් පෙව්වේ ඒ තව කෙනෙක් ගාවට යන්න නෙමෙයි මම අරගණ්ඩයි රාකලගිරි 16ක් පෙව්වේ. ඒ නිසා මං ගාවට එන්න ඕනේ. මේ වචන කොයිතරම් මිහිරි වෙන්නේ නැද්ද? ඒ වචනවල මොනතරම් කරුණාවක් ගැබ් වෙලා තියෙන්නේ නැද්ද? මේ කාරණාව පිළිතුරු සඳහන් කරන චුල්ලහංස ජාතකයේ. මේ අනන්ත සක්වලවල් වලට භාග්‍යතුන් වහන්සේගේ කරුණාව පතුරවන්න පුළුවන්කම තියෙනවා. අනන්ත සක්වලවල් දක්වා පතුරවන අනන්ත බුදු කරුණාව සියල්ලම එකට එකතු කරලා අරගෙන හරියට නිකන් ජල ධාරාවක් විදිනවා වගේ මේ මහා කරුණාව එකවරම මේ හස්තියට යොමු කරනවා භාග්‍යතුන් වහන්සේ. ආයේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය ගන්න කිසිසේත් හිතෙන්නේ නෑ. සඳහන් කරන්නේ කන් දෙකත් නමාගෙන අකුලගෙන බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහනවා. දැන් නාලාගිරි කතාවෙන් අපි යෝක දන්නවා. කොයි තරම් කීකරු වුණාද මේ කරුණාවත් එක්ක. තමන්ගේ හොඬ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ තියලා. ඒ අවට සිරිපා දැවටිච්ච තැන්වල තියෙන දූවිලි ටික උරලා අරගෙන හිස මත හලා ගන්න තත්වයට මේ යතාපත් වෙනවා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මේ හස්තියාගේ හිසට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුව තියෙනවා. පිළිතුර මේ අත මේ ශ්‍රී හස්ත ධාතුව මේ හිස මත තියෙනවා කියන කාරණාවට මොන තරම් පින් තියෙන්න ඕනද මේ හස්තියට? මේ කාරණාව ධර්මයේ විස්තර කරනවා. මේ ස්පර්ශය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ස්පර්ශය තිරිසන් නුණා නම් අනිවාර්යෙන් සෝවාන් වෙලා ඉනතර වෙන්නේ කියලා. ඒ කියන්නේ එතෙන්ට යන්න කොයි තරම්නම් වීරියක් කරන්න ඕනේද මේ සෝවාන් වෙනවා කියන තැනට එන්න. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයේ ස්පර්ශ වුණා නම්
සෝවාන් වෙන්න තරම් මොහුට හැකියාව තියෙනවා කියලා සඳහන් කරනවා. සෝවාන් නුණියේයි එකක් තිරිසං ආත්මයක්. හැබැයි වැඩි කතා කරන්නේ නැති තවත් හේතුවක් තියෙනවා නාලාගිරි සෝවාන් නොවෙන්න. භාග්‍යතුන් වහන්සේට අනාගතයේ දකින්න කොච්චර හැකියාවක් තියෙනවද ඒක සීමාවක් නැහැ. මම මේක පැහැදිලි කරන්න මේක සඳහන් කළේ. එකක් තිරිසං නිසා සෝවාන් වුන්නේ. අනිත් එක තමයි පින්තුනේ නාලාගිරි කියලා කියන්නේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියලා සඳහන් කරන්නේ. කල්ප අසංකේයයක් බුදුරු පහළ වෙන්නේ නැහැ. ඉන් පස්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 19ක් පිළිබඳව අපේ පැරණි ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා. ආන්ගේ 19 අතර මේ නාලාගිරි හස්තියත් ඉන්න නිසා. එහෙනම් නාලාගිරි කියලා කියන්නේ මහ බෝධිසත්වයෙක්. එතකොට තිරිසං නිසා සෝවාන් වුණේ නැහැ. අනිත් එක තමයි බෝධිසත්වයෙක් නිසා සෝවාන් වෙන්නේ නැහැ. කාරණාව මට කීවෙනියද කියන කාරණාව හරියටම නිවැරදි නැහැ. මතකේ හැටියට කාරණාව නිවැරදි නම් නාලාගිරි කියලා කියන්නේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා 10 දෙනාගෙන් 8 වෙනියා. 9 වෙනියට ඉන්නේ තවත් හස්තියෙක්මයි. ඒ තමයි පාරිලෙය්‍ය වනයේදී අපි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු පාරිලෙය්‍ය හස්තිය. ඉතින් මේ කරුණු අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේට මේ තරම් දේවල් දකින්න පුළුවන් හැකියාවෙන් මේ කරුණු දේශනා වෙලා තියෙන නිසා. එහෙම නැත්නම් ඔච්චර අතීතයක් දැකපු කෙනෙක් හිටිය අනාගතයක් දැකපු කෙනෙක් නැහැනේ. එහෙනම් මොන තරම් දකින්න පුළුවන්කම තියනවද? ඉතින් මේ තරම් සුවිශේෂී හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඉතින් මේ ජාතක කතාවේ මේක සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේම චරිත කතාව පැහැදිලි වෙන නිසා. එහෙමනම් මේ දෙවිවරු පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වලා අනාගතයේ බලලා දෙවිවරු පිහිටවල තියෙන හැටි. මේ භාග්‍යතුන් වහන්සේගේ අනාගත ඥාණයෙන් බලන්න පුළුවන් හැකියාවල්. මේ කාරණාවල් නම් අතිශයින්ම සුළු දේවල්. මේ දෙවිවරු මෙතන දැකලා ආරක්ෂක දෙවිවරු පිහිටවීම කියන කාරණාව තාම සුළු දේවල්. මෙතන ආරක්ෂක දෙවිවරු පිහිටෙවුවා කියලා කියහම පින්නතුනේ සඳහන් කරනවා අපේ රටේ මහසෑය. ඒතර භාග්‍යතුන් වහන්සේ මහසෑය පිළිබඳවත් දන්නව. මහසෑය ඉදි වෙන බව, ඉදි වෙන තැන, ඉදි වෙන හැටි, ඉදි කරන අය ඒක මතු පරපුරට කොයිතරම් වටිනාකමක් ගෙනල්ලා දෙනවද? මේ සියල්ලම දන්න නිසා බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ අපේ රටට වැඩියහම භාග්‍යතුන් වහන්සේ මේ මහසෑය ඉදි වෙන තැනට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ පල්ලංකේ එළලා ඒ මත වැඩ ඉඳගෙන සමාධියට සමවැදිලා බුද්ධ ගුණය, බුද්ධ ශක්තිය, බුද්ධ බලය මේ පොළොවට කොයිතරම් ලබලා දුන්නද සාගරයේ තෙක් මහ පොළොව කම්පා වුණා කියලා සඳහන් කරනවා. ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ආරක්ෂක දෙවියෙක් පිහිටවනවා. ඒ දිව්‍ය රාජ්‍යය තමයි විශාල රූප කියන දිව්‍ය රාජ්‍යය. අනාගතේ චෛත්‍ය හැදෙන්නේ. එතෙක් මෙතන ආරක්ෂා කරන්නත් ඕනේ. චෛත්‍ය හැදුනට පස්සේ චෛත්‍ය රාජයා ධාතුන් වහන්සේ වැඩ ඉන්න තාක්කල් ආරක්ෂා කරන්නත් ඕනේ. එතකොට අනාගතේ කොච්චර කල්ද ධාතුන් වහන්සේ මේ සෑය තුල වැඩ ඉන්නේ කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. ඊළඟට දීඝවාපි මහසෑය. එතනත් ඒ විදිහටම සාගරයේ මහ පොළොව කම්පා වෙනකන් වැඩ ඉඳලා එතනත් ආරක්ෂා කරන්න ආරක්ෂක දෙවි කෙනෙක් පිහිටවනවා. දීඝවාපි ආරක්ෂා කරන්නේ මහාසේන කියන දිව්‍ය රාජ්‍යය. ඊළඟට තූපාරාම චෛත්‍ය. පෘථුවිපාල කියන දිව්‍ය රාජ්‍යය තමයි තූපාරාම චෛත්‍ය ආරක්ෂා කරන්න බාර කරන්නේ. ඊළඟට මිරිසවැටි මහසෑය.
ඉන්දික කියන දිව්‍ය රාජයාට තමයි මිරිසවැටි සෑය ආරක්ෂා කරන්න බාර කරන්නේ. කතරගම කිරිවෙහෙර මහා ഘോഷ කියන දිව්‍ය රාජයාට තමයි බාර කරන්නේ. ඊළඟට පින්නතනේ තිස්ස මහාරාම විහාරය මණිමේකලා කියන දෙව්දුවට බාර කරනවා. ආරක්ෂකයෙක් හැටියට ඉන්නේ දෙව්දුව තිස්ස මහාරාමේ. ඊළඟට සඳහන් කරනවා නාග මහා විහාරය මහින්ද කියලා දිව්‍ය රාජ්‍යයකට බාර කරනවා කියලා. මංගල මහසෑය කියලා කියන්නේ සේරුවාවිල මංගල මහසෑය. මංගල මහසෑය බාර කරන්නේ සුමන කියලා නාග රාජ්‍යයකට. අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැදිච්ච සුගන්ධ කුටි 4ක් ජේතවනාරාමේ තියෙනවා. ඒ සුගන්ධ කුටි 4න් සලල, ගන්ධ, කලේරු, කෝසම්බ. සලල කුටිය, ගන්ධ කුටිය, කලේරු කුටිය, කෝසම්බ කුටිය. මේ තමයි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හැදිලා තියෙන සුගන්ධ කුටි 4. මේ 4න් එක නාගරාජයේ මේ පොකුණක් මේ කුටියක් ළඟ තිබිච්ච නොයෙක් මල් පිපෙන පොකුණක එක නාගරාජයේ හිටිය කියලා සඳහන් කරනවා. විශේෂයෙන් මේ සලල කුටිය ගාව තියෙන පොකුණේ තමයි මේ නාගරාජයා ඉඳලා තියෙන්නේ. නාගරාජයාගේ නම සුමන. මේ නාගරාජයාට ඉන්නවා නාග කන්‍යාවියෝ 16000ක් ඉන්නවා කියලා සඳහන් කරනවා. තමන්ගේ ආරක්ෂක පිරිස කෝටි 6ක් ඉන්නවා කියලා සඳහන් කරනවා. කෝටි 6ක නාග සේනාවක් ඉන්නවා 16000ක නාග කන්‍යාවියෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන වෙලාවේ මේ නාගරාජයාත් ලංකාවට එක්කෙනවා. චම්පක කියන ගහක් ගලවලා භාග්‍යතුන් වහන්සේගේ හිසට සෙවන සලස්වමින් තමයි මේ නාගරාජයා එන්නේ. මේ චම්පක කියන ගහේ බොහොම සුවඳ මල් පිපෙනවා. අන්ගේ සුවඳ මල් නෙලලා ඒ සුවඳ මල් වලින් භාග්‍යතුන් වහන්සේට පූජා කළා. ඒ මල් ඔය මංගල මහසෑය ඉදින තැන තැන්පත් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ එතන වැඩ ඉඳගෙන සමාධියට සමවදිනවා. මේ මහ පොළොව නැවත වතාවක් සාගරයේ තික්ම කම්පා වෙවි යනවා. ඊට පස්සේ මේ සුමන කියන නාගරාජයාට ආරාධනාවක් කරනවා. සුමන ඔබ මෙතන ආරක්ෂකයා බවට පත් වෙන්න. මේ තමයි භාග්‍යතුන් වහන්සේගේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේ අනාගතයේ ධාතු පරිනිර්වාණය දක්වාම වැඩ ඉන්න තැන. එන්න මෙතන ආරක්ෂා කරන්න. එහෙම සඳහන් කරාම සුමන කියනවා ස්වාමීනි මෙතන ඉන්නවට වඩා මං හරි කැමති අර සලල කුටිය ගාවට වෙලා වැඩ ඉන්න. සලල කුටිය ගාවේ ඉන්න මං හරි කැමතියි. හේතුව තමයි භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් අහස් ගංගාව ඇදහැලෙනවා වගේ දේශනාවෙන් සුමිහිරි ධර්ම දේශනාවල් එතෙන්ට වෙලා මට අහන්න පුළුවන්. සරියුත් මොගලන් දෙනම වහන්සේ නිතර දැක මට එතෙන්ට වෙලා වැඳගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයෙන් සංසාරයෙන් එතරට ගියපු තවත් දහස් ගණන් දසදහස් ගණන් මහා නාග රාජවරු. එතන මහා නාග රාජවරු කියන රහතන් වහන්සේලාට මට එතෙන්ට වෙලා ඉඳගෙන වැඳ ගන්න පුළුවන් ස්වාමීනි. ඒ හින්දා මගේ කැමැත්ත නම් ස්වාමීනි එතෙන්ට වෙලාම වැඩ ඉන්න එකයි. එතෙන්ට වෙලාම ඉන්න එකයි මගේ කැමැත්ත. ආන් මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සුමන ඔබ තමයි කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කළේ. සුමන එදා ඔබේ නම වරනිදි. වරනිදි නමින් කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ උඹ රැක්කා. ඊළඟට සුමන කොණාගම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඔබ ආරක්ෂා කළා. එදා ඔබ ජයසේන නමින් ඉපදිලා හිටියා. සුමන
කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ උඹ ආරක්ෂා කළා. එදා උඹ දීඝසාල නමින් ඉපදිලා හිටියා. අද උඹ සුමන නමින් ඉපදිලා තියෙනවා. ගෞතම භාග්‍යතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීම සහ ඒ මහ සෑය මේ පිහිටවන තැන ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම ඔබට බාරයි. ආන්ගෙම සඳහන් කරාම අප්‍රමාණ ප්‍රීතියෙන් තමන්ගේ පිරිසත් එක්ක මහ වැලිගඟ අසබඩ ඔය වරහ පොකුණ ළඟ නතර වුණා කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ නැවත ජේතවනයේට වැඩියහම මේ සුමන නාගරාජයාගේ අම්මා අහනවා ස්වාමීනි මගේ පුතා කොයි කියලා. ඒල සඳහන් කළා ඔහු ලංකාවේ නතර කරලා ආවා. ලලාට ධාතුන් වහන්සේ පිහිටවන තැන ආරක්ෂා කළා. ඒ අම්මා ඊට පස්සේ කියනවා ස්වාමීනි අගසේනාවත් අරගෙන අම්මත් එනවා ලංකාවට. මේගොල්ලෝ දිව්‍යමය නාගයෝ. එතකොට කෝටි 12ක නාගසේනාවක් එක්ක භාග්‍යතුන් වහන්සේගේ ආඥාවෙන් අදත් ඒ පුණ්‍ය භූමිය ආරක්ෂා කරගෙන මේ දිව්‍යමය වූ නාගසේනාව වැඩ ඉන්න බව කිසිම සැකයක් නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ආඥාව. ඒ නිසා කාටවත් කරදර කරන්න හිරිහැර කරන්න බෑ මේ මහසෑයට. අපේ රටේ අවුරුදු 30ක විතර යුද්ධයක් තිබුණා. නොයෙක් සතුරු ආක්‍රමණ ඔය ප්‍රදේශයේ තිබුණා. නමුත් මංගල මහසෑයට කරදර වෙච්ච බව අපි කොහෙවත් අහුවෙන්නේ. එනම් මේ සුවිශේෂී ආරක්ෂක පිරිස වැඩ ඉන්න බව කිසිම සැකයක් නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ආඥාව. ඒ නිසා කාටවත් කරදර කරන්න හිරිහැර කරන්න බෑ මේ මහසෑයට. අපේ රටේ අවුරුදු 30ක විතර යුද්ධයක් තිබුණා. නොයෙක් සතුරු ආක්‍රමණ වල ප්‍රදේශයේ තිබුණා. නමුත් මංගල මහසෑයට කරදර වෙච්ච බව අපි කොහෙවත් අහුවෙන්නේ නැහැ. එනම් මේ සුවිශේෂී ආරක්ෂක පිරිස කවද හරි දවසක සරුවග්නි ධාතුන් වහන්සේ පිරිනවම් පාන අතුරු මෙතන වැඩ ඉන්නයි භාග්‍යතුන් වහන්සේ මේ ආරක්ෂාව තහවුරු කරලා පිහිටවලා තියෙනවා. ඉතින් මේ කාරණාව සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ මේ තරම් වටිනා සම්පත් අපිට ලබලා දුන්නේ අපි පිළිබඳවත් මහ පුදුම විශ්වාසයක් තියාගෙන. මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කවුරුවත් ගැන තියාගෙන නැති විශ්වාසයක් අපි කෙරෙහි තිබ්බද කියලා හිතෙන්නේ එතකොට. ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරනකොට ද්‍රෝණ 8ක් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ද්‍රෝණ නමක් වැඩ ඉන්නේ. බෙදෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සක්වලේ වැඩ ඉන්නවා මිසක් වෙනත් සක් ද්‍රෝණටක් කියන්නේ සේරු නම් 64. මේ භාග්‍යතුන් වහන්සේගේ කුඩා අනු කුඩා ධාතුන් වහන්සේ. මුම් පියලි වගේ, කඩසහල් වගේ අබේ. මේ ප්‍රමාණය හැරුණාම බෙදෙන්නේ නැති ධාතුන් වහන්සේලා 7 නමක් වැඩ ඉන්නවා. බෙදෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සක්වලේ වැඩ ඉන්නවා මිසක් වෙනත් සක්වලකට බෙදෙන්නේ නැහැ. ඒකයි බෙදෙන්නේ නැහැ කියන්නේ. ඒ තමයි සතර දළදා වහන්සේ, වම් සහ දකුණු අකු ධාතුන් වහන්සේලා, ලලාට ධාතුන් වහන්සේ. මේ ධාතුන් වහන්සේලා හත්නම බෙදෙන්නේ නැහැ. මේ සක්වලටයි උරුම. ඒ භාග්‍යතුන් වහන්සේ පහළ වෙච්ච සක්වලට. මම සඳහන් කළේ අපි කෙරෙහි මොනතරම් විශ්වාසයක් තියෙන්න ඇද්ද?
මේ නොබෙදෙන සුවිශේෂී ධාතුන් වහන්සේලාගෙන් දලදා වහන්සේලා 4න් දෙනමක් අපිට ලැබෙනවා. කරන්නේ අපි ඉන්න මට්ටම ප්‍රමාණවත්ද කියන කාරණාව අපි හැමෝටම ආපහු අපෙන් අහලා හිතන්න. එම්නම් ඒ කාරණාවත් එකතු කරගෙන ඉදිරියට තව කරුණු ටිකක් අපි ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ තියලා ධර්ම දේශනාවේ කාලේ නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනු ලබන්නේ නම්බර 116න් 1 ලේක් ඩ්‍රීව් පාර කොළඹට ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මැතිතුමා ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය විසින් උතුම් අරමුණ තමයි විශේෂයෙන් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණියගේ 53 වෙනි ජන්මදිනය මේ මාස 26 වෙනි දිනට යෙදෙන නිසා එතුමීට ආශිර්වාද කිරීමත් ඒ වගේම මේ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන දේශප්‍රිය මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය ප්‍රියංකා රණසිංහ මැතිණියගේ 43 වෙනි ජන්මදිනයට ආශිර්වාද කරන අතර ආද කිරීමත් ඒ දෙපළගේ දයාබරණීය දරු තිදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා. ඊට අමතරව සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම ඒ පින්තුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා. බොහෝම කල්යාණ මිත්‍රයන් හැටියට අපට අපේ දෙමව්පියන්ටත් ආශිර්වාද කරමින් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඔබ අපි සියලු දෙනාම රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්තුන්ට අනුමෝදන් වේවා. ඒ අය පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. ඒ අයට අපට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත